බලන්න අද ඉස්සෙල්ලාම මේ පන්තියක උගන්වනවා කියන සිද්ධියට වඩා වෙනස් දෙයක් ගැන කියන්නේ පොඩ්ඩක් මේ දරුවන්ට පොඩ්ඩක් මම කතා කරන්න හිතුවා හේතුව මේ දවස්වල තියෙන තත්ත්වය සහ විශේෂයෙන්ම දරුවෝ ගොඩක් දෙනෙක් මං හිතන්නේ පන්ති නැතුව අපි මෙහෙම මේ වීඩියෝ හරහා නැත්නම් ඔන්ලයින් උගන්වනකොට සම්බන්ධ නොවන දරුවෝ ගොඩාක් පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ අපි ඇත්ත හොයලා බැලුවොත් ගොඩක් වෙලාවට YouTube එකේ දැම්මත් සමහරට නිකම්ම ඔක්කොටම නොමිලේ බලන්න කියලා වීඩියෝ එකක් දැම්මත් ඒක මං හිතන්නේ ඔය YouTube channels පවත්වාගෙන යන අපේ ගුරුවරුන්ගෙන්ම මං ඉල්ලනවා හොයලා බලන්න බලලා තියෙන පැය ගාන කොච්චරද කියලා. ඒකෙන් ඔයගලන්ගේ views ගානෙන් බෙදලා කොච්චරක් මධ්‍යන්නේ වශයෙන් එක්කෙනෙක් ඕක බලලා තියෙනවද කියලා හොයන්න. එතකොට මං හිතන්නේ හැමෝටම පැහැදිලි වෙනවා මේකේ සාමාන්‍යයෙන් නොමිලේ YouTube එකේ අපි පාඩමක් දැම්මත් ඒත් බලන්නේ ඊටාම සුළු පිරිසක්. එහෙම නැත්නම් බලනවා කියන්නේ නිකන් ඒක ටච් කරනවා විතරයි වගේ අදහසක් තමයි එන්නේ එතන. ඉතින් ඕක මේ කාලේ විශේෂයෙන්ම ගුරුවරු හැටියට අපිට තියෙන වගකීමයි අමතරව විශේෂයෙන්ම දරුවන්ට තියෙන ප්‍රශ්නයි ඔක්කොම පැහැදිලි වෙන තැනක්. ඒකත් එක්ක අපේ රටේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් එනවා. මොකද ඔය COVID-19 තියෙන මේ කාලෙදී ඉගෙන නොගෙන මගහැරෙන දරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා කියන්නේ මේක ඉවර වීමෙන් එහෙම නැත්නම් අපි මේකත් එක්ක ජීවත් වෙන්න පුරුදු වුණාන් පස්සේ අපිට සෑහෙන ප්‍රශ්නයක් මතුවෙනවා මේ දරුවන්ගේ ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් මම තීරණය කළා මේ ළමයින්ටයි අමතරව දෙමව්පියන්ටයි ඊටත් අමතරව අපේ පන්ති කරන ටියුෂන් පන්තිම කරන ගුරුවරුන්ටයි පොඩ්ඩක් කතා කරන්න අපි මේක වෙනුවෙන් පුළුවන් දෙයක් කරලා මේ විශේෂයෙන් අපේ අරමුණක් තියෙනවනේ මේ දරුවෝ වැඩි ප්‍රමාණයකට කොහොම හරි උගන්වලා ඉස්සරහට යවන එක නැත්නම් ඒගොල්ලන්ගේ අනාගතය හදන එක. ඒක පිළිබඳව ටිකක් විශේෂයෙන් කියන්න තමයි හදන්නේ. ඉස්සෙල්ලම මම ඉන්න දරුවෝ මේ පන්ති වල ඉගෙන ගන්න දරුවෝ පිළිබඳව කතා කරන්නේ විශේෂයෙන් මම අනිත් ගුරුවරුන්ගෙන් උනත් ඉල්ලන්නේ මම පෞද්ගලිකව පන්ති කරන්න පටන් ගත්ත මුල්ම කාලේ කනේ 1988 නැත්නම් 84 විතර ඉඳලා මම පන්ති කරලා තියෙනවා. පොඩි පන්ති 84 විතර ඉඳලා කරේ 88 ඉඳලා තමයි මේ ලොකු පන්ති නැත්නම් නගරවලට ඇවිල්ලා පන්ති කරන්න පටන් ගත්තේ. එදා ඉඳලා මට තියෙන අත්දැකීම් අනුව මම විශේෂයෙන් දරුවන්ගෙන් ඉල්ලන්නේ මෙහෙම ප්‍රශ්න. කියන්නේ මේ වගේ එකක් නම් සාමාන්‍යයෙන් අපි අත්දැකලා නැති ප්‍රශ්නයක් මේ. ඒත් විවිධාකාර හේතු නිසා සාමාන්‍යයෙන් අපේ ජ්‍යෙෂ්ඨ ගුරුවරු දන්නවා 88 89 කාලෙහිම රටේ දීච්ච ලොකු භීෂණ තත්ත්වයක් හින්දා ළමයි ඉගෙන ගන්න නෙමෙයි ළමයි පන්තියේ විල්ලා තමුන්ගේ ජීවිතය ගැන මරණ බය ගැන කතා කරන කාලයක් තිබ්බා. අපි ඒ කාලේ පන්ති කරා. පන්තියට ආපු දරුවෝ සමහර විට ඩෙස්ක් එකට ඔළුව තියාගෙන ඉන්නකොට නැත්නම් දරුවෙක් අඬනකොට මම නම් අහලා තියෙනවා මොකද කියලා. අහපුවාම කියනවා අදත් සර් මිනී ගොඩක් පිච්චි තිබ්බා එතනින් තමයි ආවේ කියලා. ඔය වගේ තත්ත්වයකදී අපි පන්ති කරලා තියෙනවා. කළා ඒකෙන් සෑහෙන පිරිසකට කරි අනාගතයක් හදාගන්න පුළුවන් විදියට උගන්වලා තියෙනවා. විශේෂයෙන්ම දරුවන්ගෙන් ඉල්ලන්නේ මේ මොන ප්‍රශ්න තිබ්බත් ඔයගොල්ලෝ මුලින්ම අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම මේ අපි කරන්නේ ඉගෙනගෙන අපේ අනාගතය හදාගන්න එක. ඒ නිසා ඉතින් මෙහෙම ප්‍රශ්න මතුවනහම ළමයින්ට මොන ප්‍රශ්න ගැන හිතුණත් අපි දරුවෝ සැලකිලිමත් වෙන්න ඔක්කොම ඉස්සෙල්ලා මේ අපේ වැඩ ටික කොහොමත්
මේ මොන ප්‍රශ්න තිබ්බත් කරගන්න. ඉඳ ඒකට සැලැස්මක් අරහදාගෙන වැඩ කරනවා නම් හොඳයි. ඉතින් එතෙන්දී මම මගේ සහෝදර ගුරුවරුන්ගෙනුත් ටියුෂන් පන්ති කරන ගුරුවරුන්ගෙනුත් ඉල්ලන්නේ ඒමෑදී ඔගොල්ලොත් අපේ දරුවෝ වැඩ කළ යුතු ආකාරය පිළිබඳව තමුන්ගේ අදහස සහ තමුන් අනුගමනය කරන්න කියලා දරුවන්ට කියන ක්‍රියාපිළිවෙල පුළුවන් ක්‍රමක් තියෙනවා නම් සාමාන්‍ය විදියට බලන්න පුළුවන් විදියට ළමයින්ට YouTube එකේ හරි කොහොම හරි තැනක එහෙම බලන්න පුළුවන් විදියකට දාලා තියන්න හේතුව තමයි මේ දරුවෝ වැඩිපුරම අහන්නේ ඔගොල්ලෝම හොයලා බලන්න අම්මා තාත්තා කියන දේත් නෙමෙයි. ඉස්කෝලේ ගුරුවරු කියන දේත් නෙමෙයි. මේ ටියුෂන් පන්ති වල ඔයගලන්ට ආදරය කරන පුදුම ළමයි ගොඩක් ඉන්නවා. ඔයගොල්ලෝ කියන දේම කරන. එයින්ද ඒගොල්ලෝ වෙනුවෙන් මොකද්ද ඉදිරියට කළ යුතු දේ? දැන් මේ තත්ත්වයට අපි වැඩ කරන් යන්නේ කොහොමද? ඒ පිළිබඳව ඔයගොල්ලෝ කතා කරලා YouTube එකට දාන්න විශේෂයෙන් ගුරුවරුන්ගෙන් එක ඉල්ලන්නේ. ඒ නිසා මම ඉස්සෙල්ලම මගේ පන්තියේ එන දරුවන්ට මගේ සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන ක්‍රමයේ පිළිබඳව නැත්නම් ඔයගොල්ලන් කරන්න කියන දේ පිළිබඳව මම පැහැදිලි කිරීමක් කරනවා. ඒක ඔයගොල්ලන්ට සාමාන්‍ය විදියට YouTube එකට දාලා ඒකෙන් බලන්න පුළුවන් විදියට හදලා දෙන්න. තෙන්දී ඉස්සෙල්ලම මම කියන්නේ දරුවෝ මම කෙමිස්ට්‍රි උගන්වන හින්දා කෙමිස්ට්‍රි පිළිබඳව තමයි මම මේ කියන්නේ. ඉතින් අනිත් ගුරුවරු අර විදියට කරලා ඔයගොල්ලන්ට ඒවා පිළිබඳව කියයි කියලා මම හිතනවා. මේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ අපිට මේ විභාග වලින් සියලුම දෙනාට ඒ කියන්නේ බයෝ කරන සියලුම දෙනාට මෙඩිසින් යන්න හෝ මැත්ස් කරන සියලුම දෙනාට ඉංජිනේරින් යන්න හෝ ලැබෙන්නේ විතරක් නෙමෙයි ඇතැම් දරුවෝ ඒවට කැමතිත් නෑ. ඒ කියන්නේ අපි දන්න අපි උගන්වපු කාලය ඇතුළත ඒ තුනක් නැත්තම් විෂයන් 4 කාලේ 4 අරගෙන මෙඩිසින් හෝ ඉංජිනේරින් තෝරගන්නේ නැතුව ෆිසිකල් සයන්ස් කරන්න හෝ බයෝ සයන්ස් කරන්න කැම්පස් ගිය දරුවෝ ඉන්නවා. එහෙම ගිහිල්ලා අද මේ වෙනකොට ලෝකේ ඉහළම තැන්වල කියන්නේ NASA එකේ පවා ඉංජිනේරුවෝ වෙච්ච ඊට අමතරව ලෝකේ තියෙන ප්‍රසිද්ධම ඔය විශේෂයෙන් පර්යේෂණ කරන විද්‍යාඥයෝ ඉන්න තැන්වල එහෙම ගෝලෝ ඉන්නවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම දරුවන්ට කියන්න ඕනේ ඒක දැනගෙන වැඩ කරන්න. මෙඩිසින්ම ඉංජිනේරින් කරන්න ඕනේ නැහැ. නමුත් බයෝ කරන දරුවෙක් හැම වෙලෙම හිතන්න ඕනේ හැම ළමයාම මම මෙඩිසින්ම කරනවා කියලා. ඇයි ඒ දරුවා අපි ඉහළ ඉලක්කයක් වෙනුවෙන් දඟලනකොට මහන්සි වෙනකොට සහ කරනකොට සමහර විට ළඟටවත් එනවා අපි. එතකොට ඔයගලන්ට හොඳ පාඨමාලාවකට කැම්පස් එකට යන්න හම්බ වෙනවා. එහෙනම් මැත්ස් කරන කෙනෙකුත් ඉංජිනේර කෙනෙක් වෙන එක නෙමෙයි උනාට බලාපොරොත්තුව ඉංජිනේර කෙනෙක් වෙන්න විභාග ප්‍රතිඵල ගන්නවා කියලා හිතාගෙන වැඩ කරන්න ඕනේ. එහෙම වැඩ කරද්දී මම පොදුවේ මම හිතන දේ මේක වෙන ගුරුවරු පිට වැඩිය වෙනස් විදිහකට හිතන්න පුළුවන් දරුවෝ සාධාරණ හේතුත් ඇතුව මේ කාලය තුලත මම හිතන විදිහට මම කියන්නේ සාමාන්‍යයෙන් දරුවෝ ගෙවල් වලට වෙලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ පොඩි කාලසටහනක් හදාගන්න ඕනේ ක්‍රියාත්මක කරන්න බලාගෙන. ඒක හැම දවසකටම වුණත් අවශ්‍ය නැහැ. ළමයි එක එකනා වෙනස් වෙන්න හැමෝම එකම විදියට හදන්න ඕනෙත් නැහැ. ඒ නිසා උත්සාහ කරලා බලන්න ඕනේ අර විවේක එහෙම තියාගෙන තමුන්ට මතුවෙන විවිධ දේවල් තියෙන දැන් ගෙදර ඉන්නකොට දරුවෙක් ගෙදර වැඩත් සමහර ඒවා කරන්න ඕනේ දරුවෝ. ඒවටත් වෙලාව තියාගෙන සාමාන්‍යයෙන් මේ වැඩ පිළිවෙලට කරගන්නේ කොහොමද කියලා හදාගන්න ඕනේ. ඉතින් ඒ නිසා මම කියන්නේ ඔයගලන්ට හොඳම දේ නම් එක දවස ඇතුළත අඩුම ගානේ විෂයන් 3 නෙමෙයි 2ක්වත් කරනවා නම් හොඳයි දරුවෝ.
මොකද මම ඒක ගැන එහෙම කියන්නේ දරුවෝ ගොඩක් එක්ක කතා කරද්දී ඒගොල්ලෝ ඇවිල්ලා කියන දෙයක් තියෙනවා. එක දවසක කෙමිස්ට්‍රියම කරන්න දාගත්තොත් සාමාන්‍යයෙන් ළමයි කියනවා සර් කියන හින්දාම අපි උදේම පටන් ගන්නවා 6ට විතර පටන් අරගෙන පේපර්ස් ලියාගෙන ගණන් හදාගෙන පාඩම් කරගෙන යනකොට 12 විතර වෙනකන් අමාරුවෙන් යනවලු කොහොම හරි. හවසට නම් කරන්නම හිතෙන්නේ නැහැලු කරන්න බැහැලු එයි. ඒගොල්ලොම කියනවා හේතුව. ඔක්කොටම එළිය ප්‍රශ්නේ අර මනසට එනවා දරුවෝ සන්තුෂ්ත බවක්. කියන්නේ ළමයා කියනවා දැන් ඇති කියලා හිතෙනවා. ඊට අමතරව බොහෝ දරුවෝ තමුන් කරපු දේ දිහා බලලා මං අද පැය 5ක් හරි 6ක් හරි වැඩ කළානි කියලා හිතලා ඒක ගැන සතුටු වෙවි ඉන්නවා. එහෙමම හවස් වරුව සමහරට නිකම්ම කිවිල යනවා. ඒක දරුවෝ පාඩුයි. එයින්ද අපි උදේම කාලසටහනක් හදාගනිද්දී ඇත්තටම කාලසටහන් දවසෙන් දවසට හදන එක තමයි හරිනම් හොඳම දේ. හේතුව එතකොට හැම දෙයක්ම කරන්න විදිහට වෙලාව අපිට යොදා ගන්න පුළුවන් වෙනවා. මොකද එක එක දවස්වලට අපි කලින් යොදාගත්තේ නැති වැඩ නැස්ති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දරුවෙක්ට අම්මා තාත්තා කවුරු හරි අසනීප වෙලා සමහර වෙලාවට ගෑනු දරුවෙක්ට සිද්ධ වෙන්න පුළුවන්. එදා දවස් 30 ගෙදර යුම් පියුම් වගේ දේවල් පවා තමුන්ට කරන්න පුළුවන් කරන්න වෙන්න ඉඩ තියෙනවා. පිරිමි ළමෙක්ට සමහර විට මොනවා හරි හේතුවකට දැන් මේ දවස්වල කියන දේවල් අනුවත් ගෙදර බඩු ගේන්න වා යන්න ළඟම තියෙන කඩේට කියලා අම්මලා තාත්තලා යවන්න ඉඩ තියෙනවා. එතකොට අපේ කාලසටහන දරුවෝ ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා කාලසටහන් ක්‍රියාත්මක කරද්දී බය වෙන්න බෑ. අසාර්ථක වුණාට සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට කාලසටහන් හදාගත්තාම ඒක 80%ක් නැත්නම් 75%කට වැඩියෙන් කරගත්තොත් ඒ ඇති. ඒ නිසා මම යෝජනා කරන්නේ දරුවන්ට පුළුවන් නම් එක දවසේ විෂයන් දෙකක්වත් කරන්න. නැත්නම් තුනම කරන්න පුරුදු වෙච්ච දරුවෝ ඉන්නවා මං හිතන්නේ හොඳම ප්‍රතිඵලයෙන් ගත්තු. ඉතින් මම කියන්නේ මෙහෙම හිතන්න. ඔයගොල්ලෝ දැන් අද දවසේ පාඩම් කරන්න ගන්න වෙලාවක් තියෙනවානේ. පටන් ගන්න පාඩම් කරන්න හොබනවා හරි ඒකට. ඒ වෙලාවෙ ඉඳලා පැය 3ක විතර කාලයක් එක විෂයකට යොදා ගන්න. ඊට පස්සේ අනිත් විෂයටත් යොදා ගන්න. අනිත් එකටත් යොදා ගන්න. එතකොට ඔය අතර විවේකයක් තියෙන්න ඕනේ. ඒකට පෞද්ගලිකව තමුන් දැනගෙන තියෙන්න ඕනේ දරුවෝ තමුන්ගේ හැටි. ඒ කියන්නේ අපි කොච්චර බලා සාමාන්‍යයෙන් එක තැනක ඉඳන් පාඩම් කරන්න පුළුවන් අයද? ඒක දැනගන්න ඕනේ. දැන් හොඳ උදාහරණයක් මට එලෙවල් කරන කාලේ සාමාන්‍යයෙන් පැය කාලයකට භාගයකට වඩා එක දිගට එකක් පාඩම් කරගෙන යන්න බෑ. ගණන් හදනකොට ඉඩිය වෙලාවක් ඉන්න පුළුවන්. ඒ හින්දා විශේෂයෙන් ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ එහෙම දාගත්තොත් මෙන්න මෙහෙම එකක් වෙනවා දරුවෝ. දැන් උදේම පැය 3ක් කෙමිස්ට්‍රි කරන්න ඕනේ කියලා හිතාගෙන කෙමිස්ට්‍රි කරා නම් ඔයගොල්ලෝ කාලසටහන හදපු විදිහට ඔයගොල්ලන්ගේ මනසේ තියෙන දෙයක් තියෙනවා. ෆිසික්ස්ත් පැය 3ක් කරන්න ඕනේ කියලා. ඊළඟට මැත්ස් හෝ බයෝ ඒත් පැය 3ක් කරන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. ඔක කියනකොට මේ ඔයගොල්ලන්ට විශේෂයෙන්ම කියන්න ඕනේ මම උගන්වන හින්දාවත් වෙන කවුරුවත් උගන්වන හින්දාවත් A level science වල තියෙන වැදගත් විෂය කෙමිස්ට්‍රි කියලා කියන්නේ නෑ දරුවෝ. කියන්න බෑ අපිට. ඒ හේතුව. ඔයගොල්ලෝ විභාගෙට යන විෂයන් 3ක් ලියන්නනේ. විෂයන් 3ම වැදගත්. ඒ හින්දා පැහැදිලිව මතක තියාගන්න මොන විෂයක් හෝ මේ වෙනකොට යම් මට්ටමකින් ඒ කියන්නේ පහළට ගිහිල්ලා තියෙනවා නම් විතරක් ඒකට වැඩි අවධානයක් යොමු කරන්න. එහෙම නෙමෙයි නම් හොඳම වැඩේ ඔයගොල්ලෝ විෂයන් 3ම කරන එක. 3ම එක වගේ කරන එක. එතෙන්දී ගුරුරුන්ගෙන් කරන්න ඕනේ කාර්යයකුත් තියෙනවා. මම ඒක තමයි කිව්වේ මම ගුරුරුන්ටත් අද කතා කරන්න ඉල්ලීම් කරන්න බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. ඒ නිසා ඉතින් ඉස්සෙල්ලා මම මේ දරුවෝ කල යුතු දේ පිළිබඳව කියලා එතනින් පස්සේ එක ගැන කියනවා. විශේෂයෙන්ම අපි දකින්න ඕනේ ඔය විදියට වැඩ කරන් ගියොත් දරුවෝ පැය 3ක් ඉවර වුණාමත් නිකන් ඉන්න බෑ. අපේ කාලසටහනේ තව පැය 3ක් වෙන විෂයක් නේ තියෙන්නේ. අපි ඒක කරන්න පෙළඹෙනවා. ඊළඟට ඒ ඉවර වුණාමත් ෂන් 3ම දවසේ දාගත්ත දරුවෙක් නම්
ඒත් ඉන්න බෑ අනිත් පැය 3ක් කරන්න වෙනවා. ඉතින් මම උතෙන්දි දැකලා තියෙන දේ දවසේ වැඩිම වෙලාවක් ළමයි ප්‍රයෝජනවත් විදිහට ගන්න එහෙම විෂයන් 3ම කරාම. අනිත් එක තමයි අපි මොන දේවල් කරත් අමතක කරන්න හොඳ නෑ. දරුවොත් ගුරුවරුත් දෙමව්පියනුත් සාමාන්‍ය ළමයෙකුට ඉගෙන ගන්න පුළුවන් එක දිගට කාලයක් තියෙනවා. ඒව නිසා තමයි ඔය අධ්‍යාපන මනෝවිද්‍යාවේ දීලා තියෙන උපදේශවල තියෙන්නේ අමතරව අපේ රජයේ පාසල්වල කාලසටහන් හදද්දී මේ පීරියඩ්ස් එන් කරලා තියෙන්නේ ඒ නිසා තමයි. ඉතින් ඒ නිසා දරුවෝ දැනගෙන තියෙන්න ඕනේ අර දවසට ඔගොල්ලෝ හිතන් හිටියට එක දවසක පැය 5 විෂයන් 2ක් කරනවා කියලා ගත්තත් සමහර විට එච්චර සාර්ථක වෙන්නේ නැහැ. හේතුව පැය 5ක් ඉගෙන ගන්න අමාරුයි දරුවෝ එකම දේ. ඒ හින්දා තමයි අපි පන්තිවල උගන්වද්දි මම නම් පන්තිවල උගන්වද්දි මං හැම විටම ඔයගලන්ට පැය 5ක් ඉගෙනුවොත් අඩු ගානේ පැහැදිලිව වෙනස් පාඩම් 2ක්වත් ඔය වෙලාව ඇතුළත කරනවා. එකක් පැය 2කමාරක් විතර කරලා අනිත් එක පැය 2කමාරක් විතර කරන ක්‍රමයක් හදා ගන්නවා. ඒ අර විවිධත්වයේ දරුවගේ අත්‍යවශ්‍ය දෙයක් නිසා. ඉතින් ඒ නිසා ඒක පිළිවෙලට කරන්න ඕනේ. ඊළඟට දරුවෝ මම ඉල්ලන්නේ ඔයගොල්ලන්ගේ විභාගය ගැන ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ. අද උසස්වල පන්තියේ විභාගය කරන්න ළමයෙක් ආපුවම දන්නේ නැත්නම් හරි ප්‍රශ්නයක් ඒක. විශේෂයෙන් 2021 සහ 2022 සාමාන්‍යයෙන් දරුවන්ට කොච්චර කල් මේ වගේ ප්‍රශ්න මතුවෙයිද දන්නේ නැහැ. මොකද ගුරුවරු ළඟට ප්‍රායෝගිකව ගිහිල්ලා ඉගෙන ගන්න නැතුව දුරස්ත විදියට නැත්තම් මේ ඔන්ලයින් වගේ ක්‍රමවලට ඉගෙන ගන්න වෙයිද දන්නේ නැහැ. තෙතෙන්දී මං විශේෂයෙන් ඉල්ලන්නේ මේ දරුවන්ගෙන් ඔගොල්ලෝ තේරුම් ගන්න ඕනේ එතකන් ගොඩක් දේවල් හදාගන්න තියෙන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ඔක්කොටම ඉස්සෙල්ලා වැදගත් දේ තමයි ඔගොල්ලෝ අරමුණක් ඇති කර ගැනීම. 2021 22 දරුවෝ දෙගොල්ලන්ටම ඉඳ මම කියනවා ඔගලන්ට එකක් ගන්න ගියාම දරුවෝ මේ කෙමිස්ට්‍රි පේපර් එකේ ස්වරූපය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් ඔගලන්ගේ 2020 කලින් අවුරුද්දේ විභාගේ කරපු දරුවන්ට නම් මේක ගැන තේරෙනවා කොහොමදත්. අනිත් අයට සමහර විට මේ වෙනකොටත් පිළිවෙලක් නැහැ. පේපර් එක ගැනවත් හරියට දන්නේ නැහැ. ඒ නිසා 2021 දරුවන්ගෙන් විශේෂයෙන් ඉල්ලන්නේ ඔගලන්ගේ කෙමිස්ට්‍රි පේපර් එක ගැන. ඒක දැනගෙන ඉන්න ඕනේ දරුවෝ ඔයගොල්ලෝ. දැනගෙන ඉලක්කයක් හදාගන්න ඕනේ විභාගේ කළා එකක් ගන්න. හරි. මම නැවතත් ඔයගලන්ට මතක් කරනවා මේ රසායන විද්‍යාව බොහෝ මොකක් හරි විෂයක් උගන්වන එකම ගුරුවරයා මම නෙමෙයි. හරි. ඒ නිසා මේ කියන දේවල් හැමෝටම යෝග්‍ය වෙන්නේ නැහැ දරුවෝ. වැඩි පිරිසකට මං මේ කාලේ මට තියෙන අත්දැකීම් අනුව යෝග්‍ය වෙනවා කියලා හිතලා තමයි මම මෙහෙම කියන්නේ. හරි. ඒක ඔයගොල්ලෝ පොදුවේ දැනගෙන තියෙන්න ඕනේ දෙයක්. ඒ නිසා දැන් කෙමිස්ට්‍රි ගැන සැලකුවොත් ඔයගොල්ලන්ගේ පළවෙනි ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දැනගන්න ඕනේ අපිට MCQ 50ක් තමයි දරුවෝ දෙන්නේ. MCQ 50ක් දෙන්නේ මේක මුළු සිලබස් එකෙන්ම තමයි දෙන්නේ. මේක හැබැයි ඔයගොල්ලෝ ටිකක් සංයුතිය හොයලා බැලුවොත් හොඳයි. සංයුතිය වෙන්නේ හුඟක් වෙලාවට ඔය මුල් ඒකක 3න් විතර ප්‍රශ්න 10ක් විතර වගේ ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ ෆිසිකල් වලින් බැලුවොත් ප්‍රශ්න සාමාන්‍යයෙන් 15කටත් වැඩියෙන් තීච්ච අවස්ථා තියෙනවා. ඔය ප්‍රශ්න 50 තියෙන අවස්ථාවෙත් හරි. ඊළඟට ඕගනික් වලින් ප්‍රශ්න 10ක් සමහර අවුරුදු වල 8ක් දීලා තියෙනවා. සමහර අවුරුදු වල 10ක් දීලා සමහර අවුරුදු 12ක්ම දීපු අවස්ථාවක් තියෙනවා. ඉතින් ඉනෝගනික් වලිනුත් ප්‍රශ්න 10කට ආසන්න ගාණක් කොහේ හරි තියෙනවා. සමහර ඒවා මේ ඔක්කොම කලවම් වෙලා ඉන්නේ. වැදගත් දේ ඒ නිසා මේකට අපි සාර්ථකව ලියන්න දරුවෝ සිලබස් එකම ඉගෙන ගන්න ඕනේ. ඉතින් කිසිම කෙනෙක් මොන හේතුවක් නිසාවත් මොනවා හරි කොටසක් ඔයගොල්ලෝ ඉගෙන ගන්න නොවැදගත් කියලා අතාරින්න පුරුදු වෙන්න එපා. හරි. ගෙදෙද්දි කිසිම පාඩමක් අතහැරලා විභාගෙට ගිහිල්ලා විභාගයක් සාර්ථක වෙන්නේ නැහැ දරුවෝ. හේතුව අපි ප්‍රශ්න අතාරින්නේ විභාග ශාලාවේදී. ප්‍රශ්න කියවල බලලා මේක මට ලියන්නම බැරි එකක්. ඒ හින්දා මම මේක ලියන්නේ නැහැ කියලා අතාරින්නේ විභාගෙදී.
ගෙදර ඉඳලා මට ෆිසිකල් බෑ නැත්නම් මට ඕගනික් බෑ මට ඉනෝගනික් බෑ කොහොම යන්න එපා දරුවෝ විභාගයට කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. දැන් පැහැදිලිව මතක තියාගන්න ඔක්කොටම එක වගේ තැනක් දීලා ඉගෙන ගන්න. විෂයන් තුනටත් ඒ වගේ එක විෂයක තියෙන පාඩම් වලටත් ඒ වගේ. හරි විශේෂයක් කරන්න එපා අපිට අමාරු ඒවා තියෙනවා ඒක ඇත්ත. අපි ඒ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ දරුවෝ. නිසා මතක තියාගන්න මේකේ MCQ 50ට ඇත්තරම ලකුණු 50ක් හම්බෙන්නේ. ඇත්තරම ලකුණු 50ක් හම්බෙන්නේ. කියන්නේ මේක මේ මොනවා හරි වෙලා බෙදෙන්නේ නැහැ. අඩු වෙලා යන්නේ නැහැ. ඒ පේපර් මාකින් කරද්දි මේකට ලකුණු 100ක් දෙන කතාව ඇත්ත. ඊට පස්සේ ඔක්කොම එකතු කරලා දෙකෙන් බෙදපුවාම ඇත්තරම ලකුණු ගන්න හැටියට හම්බෙන්නේ 50යි. කියන්නේ ඕනෙම MCQ ප්‍රශ්නයකට හම්බෙන්නේ එතකොට ලකුණු 1යි. ඒක අමාරුද? ඒක ලේසිද? කෙටි ප්‍රශ්නයක්ද? දිග ප්‍රශ්නයක්ද? කිසිම එකක අදාළත්වයක් නැහැ. ඒ නිසා MCQ papers අපි ගොඩක් ලියලා පුරුදු වෙන්න ඕනේ දරුවෝ මේකේ 50න්. මම ඔයගලන්ට කියන්නේ හැම වෙලෙම 40ක් ගන්න try කරන්න ඕනේ අපිට ඒකක් ගන්න ඕන. මේ ලකුණු 50න් 40ක් ගන්න. ලකුණු 50න් 40ක් ගන්නවා කියන එක දරුවෝ එච්චර පහසු නැහැ. ඒ වුණාට ළමයෙක් සැලැස්මක් හදාගෙන හරියට කරොත් ඒක අමාරුත් නෑ. ඒ නිසා පැහැදිලිව මතක තියාගන්න මේ ලකුණු 50න් 40ක්වත් ගන්න දරුවෙක් උත්සාහ කරන්න. ඔයගොල්ලෝ හොයලා බලන්න කලින් අවුරුදු වල ඔයගොල්ලෝ දන්න අයියලා කරලා විභාගේ කරලා කැම්පස් ගියා එකෙන් අහන්නකෝ ඒ එකක් ගත්තේ කොහොමද කියලා. ඒකට බොහෝ දෙනෙක් මේක දැන හෝ නොදැන අනුගමනය කරලා තියෙනවා. සමහරුන්ට ගුරුවරු කියලා නෙමෙයි. සමහර දරුවෝ තමුන්ම හදාගෙන ඉලක්කයක්. ඒ වගේම තමයි රෑන්ක් එකක් ගත්තු. ඒ කියන්නේ ගොඩක් ඉහළ මට්ටමකට ආපු ගොඩක් දරුවන්ගේ මේ 50න් 40ක් නෙමෙයි. හුඟක් වෙලට 45ටත් වැඩියෙන් හරි. ඒ කියන්නේ 50ටම ආසන්න ගාණක් හරි ගියා ඉන්නවා. ඉතින් ඒ නිසා මේක හරි වැදගත් මේ බස් පේපර් එක. ඒකෙදි තව කියන්න ඕන දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ කොච්චර හිතුවත් මේකට විභාගෙදී හම්බෙන්නේ පැය 2යි. ඉතින් විභාගෙදී පැය 2ක් හම්බෙන පේපර්ස් ගෙදෙද්දි පැය 2කින් ලියලා පුරුදු වුණොත් දරුවෝ විභාගෙදී ලියන්න බෑ කවදාවත්. ඒ නිසා තමයි මම කියන්නේ ටික වෙලාව අඩු කරලා පුරුදු වෙලා විභාගෙට කිට්ටු වෙනකොට මේ MCQ 50 පැයක කාලෙකින් ඒ කියන්නේ භාගයක් කාලෙකින් ලියන්න අපි පුරුදු වෙලා යන්න ඕනේ. ඒකට හේතුව තමයි විභාගය කියන්නේ දරුවෝ වෙනමම තැනක්. විභාගය වගේ වෙන මුකුත්ම නැහැ. විභාගය වගේමයි. ඒක පැහැදිලිව මතක තියාගන්න. එතෙන්ට ගියාම අපිට හැදෙන මානසිකත්වය කිසිම ක්‍රමයකින් හදන්න බෑ දරුවෝ. දැන් මම ටියුට් ක්ලාස් එකක් කරලා ළමයින්ට කිව්වට මේක විභාගේ වගේ කියලා ඒක මම කියනවා විතරයි. දරුවට ඒක දැනෙන්නේ නැහැ. මොකද එයාගේ මනස දන්නවා මේක විභාගේ නෙමෙයි කියලා. විභාගේ දවසට ළමයා හරියටම දන්නවා මේක විභාගේ තමයි කියලා. එතකොට දැන් ඒක කාටවත් හදන්න බෑ. ඒක පැහැදිලිව මතක තියාගන්න අපිට ඒකට පොඩි උදව්වක් ගන්න හැකියි. මොකද මට මේ වෙනකොට දහස් ගාණක් නෙමෙයි ලක්ෂ ගාණක් දරුවෝ කියලා තියෙන දෙයක් තමයි විභාගෙදි දැනෙන පීඩනය විභාගෙදි දැනෙන ස්ට්‍රෙස් එක අපිට සර් කරන වැඩේ හින්දා කලින්ම දැනිලා තියෙනවා කියලා. මොකද්ද කියලා අහපුවම ඒගොල්ලෝ කියනවා මේ අඩු කාලෙකින් ඒ කියන්නේ half time paper එකක් ලියන්න පුරුදු කරන එක. ඒක දරුවෝ ඊටාම වැදගත් දෙයක්. මොකද එතකොට දැන් ඔයගොල්ලන්ගේ ඇතැම් ගුරුවරු ඉස්කෝලේ සහ ටියුෂන් පන්තිවල ගුරුවරු තමයි අහනවා කියලා ළමයි ඇවිල්ලා කියනවා. ඉතින් පැය දෙකේ පේපර් එක පැයෙන් ලියලා ඉතුරු පැය කන්නද කියලා. මම හැමදාම ඕකට දෙන උත්තරේ තමයි දරුවෝ ළමයි අහපු ගමන් නෑ ඔයගොල්ලෝ අර පැයක් තිස්සේ කාපුවා චෙක් කරන්න. ඇයි දරුවෝ කාටද පුළුවන් කියන්නකෝ මේක පළවෙනි වටේටම පේපර් එකේ සම්පූර්ණයෙන් ප්‍රශ්න 50ම ලියාගෙන යන්න. එහෙම ලියන්න බෑ. ඒ නිසා මේ පැය හරියටම පැයකින් ලියන්න කියලා පුරුදු කරොත් අපි පන්තියේදී මම දැකලා තියෙනවා මේ දරුවෝ සාමාන්‍යයෙන් එහෙම පුරුදු වෙච්ච අය පැය එකමාරකින් විතර පේපර් එක ලියනවා. ලියපුවාමත් ඕනේ උපදේශ ටික අපි ළමයාට කියලා යවන්නේ. ඊතුරු කාලේ ගත කරන්න හැටි. ඊතුරු කාලේ නිකන් බැරි ප්‍රශ්නයක් අල්ලගෙන ඒ ප්‍රශ්නෙට උත්සාහ කරන්නේ නැහැ. ඒකට හේතුව ඕනෑම MCQ ප්‍රශ්නයක් මේක ලෝකේ තියෙන හොඳම ප්‍රශ්නේ වුණත් ලකුණු එකයි.
තේරුමක් නැහැනේ කාලේ නාස්ති කරලා. දැන් පුරුදු වෙන්න බැරි එක අතහැරලා යන්න ගිහිල්ලා මේකේ ලකුණු උපරිමයටම ගන්න try කරන්න. ඒක ඊටාම වැදගත්. ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ ඒ හින්දා මේ අපි 50න් 40 ගන්න try කරන්න. ඕක දරුවෝ ඉලක්කයක් හැටියට තියාගෙන කරන්න පුළුවන්. දැන් මේ දවස්වල සැලකුවොත් අපි 2021 හරි 22 හරි දරුවෝ සම්පූර්ණ සිලබස් එක කරගත්තා. ඒ කලාතුරකින් ඉන්න පුළුවන් සමහර විට නෑ. එහෙම වුණාම අපි කරන්න ඕනේ දැනට අපි මේකට ඉලක්කයක් හදාගන්න ඕනේ. දැනට ඔයගොල්ලෝ පාස් පේපර්ස් පොත අරගත්තා මේක ලියන්න පුළුවන් MCQ අපි හිතමු 50ක් නෙමෙයි 30යි කියලා. එහෙමනම් ඔයගොල්ලෝ try කරන්න ඕනේ මීට අනුරූපව 30න් අපි දරුවෝ 24ක් කොයිට වැඩියෙන් හරියන්න ලියන්න ඕනේ. හැම වෙලේම එහෙම ලියන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට තව වෙන ලොකු වාසියක් තමයි විභාගෙදී ඔයගොල්ලෝ බය වෙන්නේ නැති එක. පන්තියේදී අමාරු ප්‍රශ්න පත්‍ර අපි භාගයක් කාලෙකින් ලියලා තියෙනවා. ඒ නිසා මේක ප්‍රශ්නයක් නෙමෙයි කියන අදහස දරුවට එනවා. මං හිතන්නේ ඕක මම දිගටම දරුවෝ වෙනුවෙන් අනුගමනය කළා. මට සාමාන්‍යයෙන් විභාගේ තීච්ච කිසිම අවුරුද්දක ළමයි ලොකුවට කතා කරන්නේ නැති එකක් බවට පත් වෙලා දෙන MCQ පේපර් එකේ කාලෙ මදි වීම. අවුරුත් එහෙම ඇවිල්ලා කියන්නේ අපිට කාලෙ මදි වුණා කියලා. කියන අය ඉන්නවා මෙහෙම. සර් කියපු දේ කරේ නෑ මට වැරදුනා. එහෙම කියන අය ඉන්නවා දරුවෝ. ඒක ඇත්ත. ඒක ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ. හරි. ඊළඟට දරුවෝ දැනගන්න ඕනේ මේ MCQ පේපර් එකයි ඊට පස්සේ මේ MCQ පේපර් එකෙන් පස්සේ කරන දෙයක් තියෙන විභාගෙදි කරන දෙයක් දරුවෝ ඒක නම් ඒත් ඉතින් ළමයි දැනන් ඉන්න ඕනේ. මේ MCQ පේපර් එකේ හරි වැරදි බලනමයි කියන එක මේ විශේෂයෙන් ඊළඟ පේපර් එකට කලින් හරි වැරදි බලන්න ගිහිල්ලා ලකුණු අඩුයි කියලා අදහසක් දරුවෙක්ට આવොත් ඒක දරුවගේ මානසිකත්වයට හොඳ නැහැ. ඒ නිසා මම ඒක සාමාන්‍යයෙන් අනුමත කරන්නේ නැහැ. හරි. අනේ ඊට කලින් ඔයගොල්ලෝ කරන්න ඕනේ ඊළඟ පේපර් එකත් ලියලා ඉන්න ඕනේ. ලියලා බලන්න ඕනේ සාමාන්‍යයෙන් මොකද වෙන්නේ කියලා. එතන මෙහෙම දෙයක් තියෙනවා හැබැයි. දැන් MCQ පේපර් එකේ සමහර ඒවා වැරදුනා කියනටත් වඩා එනේ ලියපුවා වැරදුනා කියනටත් වඩා දරුවෙක්ට දැනෙනේම තියෙනවා මෙහෙම. මට මෙන්න මේ ප්‍රශ්නේ බැරි වුණා MCQ එකේදී කියලා. අන්න ඒව ගැන ආයි හොයන්න ඕනේ. අයියේ. ඔය ඒකට අදාළ මූලධර්මයේ සහිත ප්‍රශ්න නැමත රචනා ව්‍යුහගත පේපර්ස් වල ලැබෙන්නේ නිසා. ඒව ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට ඔයගොල්ලන්ගේ මේ සෙකන්ඩ් පේපර් එක ගැනත් ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රය කියලා කියන්නේ දරුවෝ අපිට සාමාන්‍යයෙන් හම්බෙන්නේ කොටස් දෙකකට. දෙකකට කියන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් තියෙනවා. ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් තියෙනවා. මේ ප්‍රශ්න 4 ගත්තොත් මේවා 1 2 3 4 කියලා තමයි නම් කරන්නේ. මේවා තියෙන අන්තර්ගතය දැනට මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ නැහැ. මේවා ඇත්තටම එකකට ලම්බෙන ලකුණු ගන්න ලකුණු 5යි. මේ 5න් මම කියන්නේ 4ක්වත් යන්න ඕනේ. එහෙම වුණොත් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මේකේ ලකුණු සාමාන්‍යයෙන් එන්නේ 20ක් නේද? එතකොට මේ 20න් 16ක්වත් යත්තේ. 5න් 4ක් හරි ගියොත් ව්‍යුහගත ප්‍රශ්න 4න් සාමාන්‍යයෙන් 80%ක සාර්ථකත්වයක් තියෙන ඕනේ දරුවෝ මේක කරන්න. දැන් ව්‍යුහගත පේපර් එකේ ඔයගොල්ලෝ බැලුවොත් හැමදාම අපේ ප්‍රශ්න පත්‍රයේ උඩින් දීලා තියෙනවා මේ කොටසේ හැම ප්‍රශ්නයකම ලකුණු 10 බැගින් ලැබේ කියලා. ඒ අර ඒගොල්ලෝ මාකින් කරන්නේ ලකුණු 200න් හින්දා තමයි දරුවෝ 10 ගන්න ලැබෙනවා කියලා දීලා තියෙන්නේ. ඇත්තම සිද්ධිය මේ ප්‍රශ්නයකට ලකුණු හම්බෙන්නේ 5යි. ඒ නිසා විශේෂයෙන් ඔයගොල්ලන් කියන්න ඕන දෙයක් තියෙන විභාගවලදී ළමයි කොච්චර බය වුණත් සමහර දරුවෝ මට නම් ඇවිල්ලා කියලා තියෙනවා සර් මට ප්‍රශ්නයක් අවුල් වුණා මම ඒක නිකම්ම අතෑරියා ඉතුරු 3 විතරක් හොඳට ලිව්වා. දරුවෝ ළමයා පළවෙනි අවුරුද්දේම ඒ 3ක් අරගෙන මෙඩිසින් හරි ඉන්ජිනියරින් හරි ගිය දරුවෙක් මට මතක නැහැ හරියට මෙඩිසින් ද ඉන්ජිනියරින්ද කියලා කොහොම හරි එහෙම ගිය දරුවෙක් නිකන් හිතන්නකෝ. හැබැයි මෙන්න මේ අදහසින් ඉන්න දරුවන්ට ඕක දැනෙන්නේ ඊට වැඩිය භයානක විදිහට. හරි මොකද මේකේ අර උඩින් තියෙනවනේ ලකුණු 10 බැගින් ලැබෙයි කියලා. ළමයා හිතනවා ඔන්න 10ක් මට නැතුව ගියා කියලා. එතකොට වැඩේ ටිකක් භයානකයි. නිසා මම කියන්නේ ඇත්තටම මතක තියාගන්න ලකුණු 5යි හම්බෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න ගැනත් අර විදිහටම ඔයගොල්ලන්ට කියන්න ඕනේ. කලින් ලියලා පුරුදු වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ මුළු පේපර් එකක් තාම 2021 දරුවෙකුට ලියා ගන්න බැහැ. බැරි වුණාට ලියන්න උත්සාහ කරන්න ඕනේ. කරද්දී මතක තියාගන්න ඕනේ.
මේ විවගත ප්‍රශ්නකට ඇත්තටම විභාගෙදී විනාඩි 15ක විතර කාලයක් තමයි උපරිම ලැබෙන්නේ. ඒ කාලෙන් ලියන්න පුරුදු වුණොත් දරුවෝ ඇත්තටම විභාගෙදී ලියන්න බෑ. ඕක ප්‍රශ්නත් අරගෙන පැහැදිලි කරලා දෙනවා. මම සාමාන්‍යයෙන් ඔයගලන්ට මෙතෙන්දී එච්චර දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ කියන්නේ මේ දවස් ටිකේ අපි සැලැස්මක් හදාගෙන වැඩ කර යුතු ආකාරය ගැන. හරි. ඉතින් ඒ නිසා දරුවෝ දැනගන්න ඕනේ මෙන්න මේවට හැම එකටම ලකුණු ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ 100න් 80ක් එහෙම නැත්නම් 5න් 4ක්. ඇත්තටම ලකුණු 5යි හම්බෙන්නේ එකකට. ඉතින් මෙතන 5 4ක් 4යි 20යි. ඊළඟට තියෙනවානේ මේකේ ඊළඟ කොටස රචනා කොටසෙත් කොටස් දෙකකට බෙදලා දෙන්නේ ඔයගලන්ට. මේ කියන්නේ මේක පළවෙනි කොටස වුණොත් මේකේ දෙවෙනි තුන්වෙනි කොටස් දෙකක් තියෙනවා නේ. මේකේ ඉස්සෙල්ලා මේකේ තියෙන ප්‍රශ්න මෙන්න මෙහෙම 5 6 7 කියලා ප්‍රශ්න තුනක් තියෙනවා. මේ තුනෙන් සාමාන්‍යයෙන් දෙකක් තෝරන්න ඕනේ. මේ තුනේ හුඟක් වෙලාවට වැඩිපුරම දැන් ඔයගලන්ගේ නිව් සිලබස් එකේ තියෙන ෆිසිකල් කෙමිස්ට්‍රි. ෆිසිකල් කෙමිස්ට්‍රි තිබ්බහම දරුවෝ ලොකු වාසියක් තියෙනවා. වාසිය තමයි ෆිසිකල් වලින් ලකුණු ස්ථිරව ගන්න පුළුවන්. ගාන හදපුවාම හරියට හැදුනම ළමයට දැනෙනවා නියමෙට. හරි. හරියටම හරි මට මේ ලකුණු ගාන හම්බ වෙනවා තමයි කියලා. හරි. මේකෙත් හැබැයි පහුගිය පේපර්ස් වල ඔයගොල්ලෝ බලන්න මේ ප්‍රශ්න දෙකක් විතර සම්පූර්ණයෙන් ෆිසිකල් දාලා මේ තව එකකට ඉනෝගනික් හරි මොනවා හරි කැලි එකතු කරපු අවස්ථා තියෙනවා. හරි. කොහොමාරි දැන් ඔයගලන්ගේ පේපර් එකේ මෙහෙම ෆිසිකල්ම තියෙන තැනක් තියෙන්නේ. ඊට පස්සේ ඕකේ ඊළඟ කොටස ගත්තොත් තුන්වෙනි කොටසේ ඒකෙත් තියෙනවා දරුවෝ 8 9 10 කියලා රචනා ප්‍රශ්න ආයි 3ක්. මේ ප්‍රශ්න තුනේ නම් හුඟක් වෙලාවට එකක් තනිකරම ඕගනික් කෙමිස්ට්‍රි වලින් දෙන එකක් තියෙන්නේ. ඊතුරු කොටස් දෙක හුඟක් විට ඔයගලන්ට ඉනෝගනික් සහ ෆිසිකල් සමහරට කලවම් වෙලා. ෆිසිකල් කියන්නේ මේ අර වැඩිපුරම අනුමාපන කියන්නේ රිඩොක්ස් ගානක් වගේ එකක් දෙන්න පුළුවන්. ඒවට අපි කල්තියා ලෑස්තිලා යන්න ඕනේ. මේවට ලකුණු හම්බෙන්නේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේකෙනොත් 2යි අපි තෝරන්න ඕනේ. මේකෙනොත් 2යි. ඒතර ප්‍රශ්න 4යි. එක ප්‍රශ්නයකට ඇත්තටම හම්බෙන ලකුණු ගාන 7.5යි. හරි මේකේ උඩින් තියෙන්නේ අර විදියට මේ කොටසේ සෑම ප්‍රශ්නයකටම ලකුණු 15 බැගින් ලැබෙයි කියලා තමයි දරුවෝ අපේ ප්‍රශ්න පත්‍ර වල තියෙන්නේ. අර 200න් ලකුණු දෙද්දී හරි මේ 7.5 තමයි ඇත්ත ගාන. ඒතකොට 7.5ව 4ක් ආවහම ලකුණු 30ක් එනවා. හරි මම කියන්නේ මේ 30න් ඔයගොල්ලෝ කොච්චරක් විතර ගන්න ඕනද ඒකක් ගන්න. අපි මෙහෙම දාලා බලමු 24ක් ගත්තොත් කවුරු හරි මේ 30න් කොහොම හරි try කරලා. මෙතන 24යි මෙතන 16යි එතකොට දරුවෝ 40යි. මේ 40යි 80ක් එනවා. ඉතින් ඒ එකක් ගන්න අපිට ඔහොම plan එකක් හැදුවොත් ඕක ක්‍රියාත්මක කරගනිද්දී ඔහොමම ක්‍රියාත්මක කරන්න ඕනේ. ඕක තමයි මූලික එකට තියෙන්නේ. මම කියන්නේ ඒකයි දරුවන්ට ඔන්න ඔය මූලික අරමුණේ ඉන්න. හරි. දැන් මේකෙන් 40ටත් වැඩියෙන් ගන්න දරුවෝ ඉන්නවා. ඒ හැම වුණොත් මේකෙන් 40ට වැඩියෙන් ගත්තයි කියලා ප්‍රශ්නයක් නැහැ. මට මේක අඩු වෙනවා. හරි. මේක 16ට නෙමෙයි ඔයගොල්ලන්ට සමහර විට 13ට 12ට යන්න ඉඩ තියෙනවා. හරි. ඊට පස්සේ ඒ වගේ තමයි මේකෙනුත් අඩු වෙන්න ඉඩ තියෙනවා. සමහර දරුවෝ මේකෙනුත් ගන්නවා වැඩියෙන් ලකුණු. ඒ හොඳට ලියලා පුරුදු ඒ වගේම සාමාන්‍යයෙන් සහජයෙන්ම දක්ෂ දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ ගන්නවා මීට වැඩියෙන් ලකුණු. හරි. ඒ නිසා මතක තියාගන්න ඔන්නෝම ඉලක්කයක් තියාගෙන වැඩ කරන්න. ඉතින් මේ වගේ ඉලක්කයක් දරුවෝ ඕගොල්ලන්ට විෂයන් 3ේම ඕනේ. සාමාන්‍යයෙන් බයෝ කරන අයට නම් මේ විදිහේ ක්‍රමයකට තමයි ඉතින් විෂයන් 3ේම වගේ තියෙන්නේ. මැත්ස් කරන අයගේ මැත්ස් පේපර්ස් ටිකක් වෙනස්නේ. ඉතින් ඒකට ගැළපෙන විදිහට ඔයගොල්ලෝ හදාගන්න ලකුණු ගන්න ක්‍රමය මොකක්ද කියලා. අනිත් එක ඔයගොල්ලන්ගේ මැත්ස් කරන සර්ලත් මම හිතන්නේ ඔයගොල්ලන්ට කියලා දෙනවා ඇති. මොකද ගුරුවරු එහෙම නැතුව සැලැස්මක් නැතුව උගන්වන ගුරුවරු හරි අඩුයි දරුවෝ හොයාගන්න. ඒ නිසා එහෙම කියලා දෙනවා ඇති. ඒක අනුගමනය කරන්න. ඒ නිසා දරුවෝ දැනගෙන තියෙන්න ඕනේ අපි මේ අපිට දැන් COVID-19 හින්දා හරි මොනවා හින්දා හරි කාලේ හම්බ වෙනවා නම් නිකන් ගෙදෙට්ට වෙලා ඉන්න නම් එපා. මෙහෙම ඔයගොල්ලන්ට මේ කතා කරන්න හේතුව ඒක නවත්ත ගන්න ඕනේ හින්දා. දරුවෝ මම පන්ති කරන කාලේ මගේ පන්තිවල දරුවෝ නම් මම පුරුදු කරලා තිබ්බා. පුළුවන් හැම එක්කෙනාම කොහොම හරි පුළුවන් නම් උදේ පාන්දර 4ට නැගිටින්න කියලා. මොකද්ද හේතුව කියනවනම් මම දරුවෝ මගේ ජීවිතේ ඉගෙනගෙන තියෙන වැදගත්ම පාඩමක් තමයි මං උදේ පාන්දර 4ට නැගිටින නිසා මට ලැබිලා තියෙන වාසි. මං කැමති ඒක අපේ දරුවන්ටත් හම්බ වෙනවට.
මොකද මං ගොඩක් වෙලාවට මගේ වැඩ කරගෙන සාමාන්‍යයෙන් 6-7 වෙනකොට නිකන් අවට ගෙවල් දොරවල් වල සිදුවෙන දේවල් බලපුවාම මට හිතෙනවා මම කරන දේ කොච්චර හොඳයිද කියලා. ඒක හොඳටම මට දකින්න හම්බෙලා තියෙන දෙයක් තමයි විශේෂයෙන් මගේ පන්තිවල ඉගෙන ගන්න දරුවන්ගේ අම්මලා තාත්තලා ඇවිල්ලා මට කියලා තියෙනවා සර් මේ උදේ පාන්දර ළමයව නැගිටවන්න පුරුදු කරපු එකම ඇති වෙන කිසිම පිනක් ඕනේ නැහැ. ඒකම ඇති කියලා කියන අම්මලා තාත්තලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මම පුරුදු කරද්දී පුරුදු කරලා තියෙනවා දරුවෝ සමහර විට අම්මා තාත්තට කලින් නැගිටලා අම්මා තාත්තට තේ එකක් හදලා දෙන જાතිය දරුවෝ ඉන්නවා. ඒ ලෙවල් කරන. ඒ ළමයි ඇවිල්ලා කියනවා දැන් සර් හරිම හොඳයි ගෙදර කට්ටියත් කලින් නැගිටිනවා හරි ප්‍රබෝධෙන් වැඩත් ඔක්කොම කරනවා කියලා. ඒ වගේම මම ඕගලන්ට කියන්නේ හොයලා බලන්න උදේ පන්තියක පැයක කරන වැඩ. හවස පන්තියක පැයක නෙමෙයි දරුවෝ පැය දෙකකින්වත් කරන්න බෑ. මම නම් හොඳට මේක අත්දැකලා තියෙනවා. අනිත් එක මම පන්තිවල කාලේ නැස්සේ නොකරන නිසා මට ඒ වගේ ගැටලු මතුවෙනවා හරි අඩුයි. ඒ නිසා මම කියන්නේ ඔයගලන්ට මේ පිළිවෙල අනුගමනය කරන්න උත්සාහ කරන දරුවෝ කෙමිස්ට්‍රි පේපර් එක වෙනුවෙන් නම් දැනට මේවා ටික දැන් අපි එක එක්කෙනා එක එක මට්ටමේ දැන් 21 දරුවෝ මේකේ ටිකක් දුර ගිහිල්ලා මේකේ ටිකක් ගිහිල්ලා අරකේ ටිකක් දුර ගිහිල්ලා අපිට ලියන්න පුළුවන් ඒවා තියෙනවා. ඒවා අතාරින්න එපා. දැන් ඔයගොල්ලෝ මේ වෙනකොට කරලා තියෙන හැම පාඩමකින්ම පාස් පෙපර්සල් ප්‍රශ්න ලියන්න ඕනේ. ලියද්දී පුළුවන් තරම් උත්සාහ කරන්න මුලදී වෙලාවට ලියලා පස්සේ කාලේ අඩු කරන්න. භාගයක් කාලෙකින් ලියන්න try කරන්න මේවත්. පුළුවන් දරුවෝ ලියන්න. මේ ප්‍රශ්න එකකට හම්බෙන්නේ විනාඩි 15 නම් අපි මුලින්ම ඕක 15ෙන්ම ලියලා බලන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 12න් ලියලා බලන්න ලකුණු අඩු වෙනවා කමන්නේ. ඊපස්සේ ආපහු 10ෙනුත් ලියලා බලන්න. තව ටිකක් ලකුණු අඩු වෙන්න පුළුවන් හරි. ලකුණු අඩුවෙන් වුණත් විනාඩි 10ෙන්ම ඔයගොල්ලෝ ටික දවසක් ලියන්න බලන්න. ආයි ලකුණු ඔයගොල්ලෝ අර ගන්නටම හදා ගන්නවා. ඒ කියන්නේ අපි පුරුදු වෙන දරුවෝ අපේ මනස අපිට ප්‍රශ්න මතුවුනහම තමයි අපිට විසඳුම් හොයලා දෙන්නේ. එහෙනම් ප්‍රශ්න මතුවුනේ නැත්නම් විසඳුම් එන්නේ නැහැ. හරි. කල්පනා කරන්නේත් නැහැ. හරි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ එක තේරුම් ගන්න ඕනේ. අපි කල්පනා කරන අපිට ප්‍රශ්න මතුවුනහම. ඒ නිසා තමයි මම නම් කැමති නැත්තේ ඔයගලන්ට මතුවෙන ප්‍රශ්න සමහර දේවල් මේ නිකන් තේරුමක් නැතුව විසඳලා දෙන්න. මම විසඳලා දුන්නට හරියන්නේ නැහැ දරුවෝ මේ විභාගේ කරන්නේත් ඔයගොල්ලෝ පස්සේ කාලයක ජීවිතේ ගත කරන්නේත් ඔයගොල්ලෝ තනියෙන් මගෙත් එක්ක නෙමෙයි. ඒ නිසා දරුවෝ දැනගෙන තියෙන්න ඕනේ තමුන්ගේ අනාගතය හදාගන්න. එහෙනම් මෙහෙම ඉලක්කයක් තියාගන්න අර විදිහේ කාලසටහනක් හදාගන්න දවසේ ප්‍රමාණවත් විදිහට වැඩ කරන්න. දවසේ ප්‍රමාණවත් විදිහට වැඩ කරන්න. එතෙන්දී ඉලක්කයන් තියාගන්න ඕනේ. ඔයගලන්ට තව ඔයගොල්ලෝ සමහර අරමුණු තියාගත්තාම දරුවෝ හරි ලේසි හරි. කියන්නේ ඔයගලන්ට පුළුවන් වෙන ඔයගොල්ලෝ කවුරු හරි කෙනෙක්ව අනුගමනය කරොත් නැත්නම් හිතාගත්තොත් තමුන් ඒ වගේ වෙන්න යන්නේ කියලා. හරි. කොහොම හරි ඉහළ මට්ටමක ඉන්න කවුරු හරි කෙනෙක් සමහර විට ඔයගලන්ට ඒකට එන්න පුළුවන් වෙනවා. නියම අරමුණක් තියෙනවා නම් එතනින් එහාට යන්න පුළුවන් වෙනවා. ඊට වඩා දියුණු වෙන්න පුළුවන් වෙනවා. ඒ නිසායි මම කියන්නේ දරුවන්ට දරුවෝ අපි ආපු තැනිනුත් උඩට ඔයගොල්ලෝ ගියාම තමයි අපිට සතුරු වෙඩිපුරම. ඒ නිසා 2021 22 දෙගොල්ලොම හොම පිළිවෙලක් හදාගෙන වැඩ කරන්න. ඒකෙදි කියන්න ඕනේ මෙහෙම. ඔයගොල්ලෝ මතක තියාගන්න මමත් ප්‍රසිද්ධියේම අහලා තියෙනවා මම දැනගෙන තියෙනවා. බොහෝ විට වෛද්‍යවරු කියනවා දරුවෝ මේ දවස්වලත් එක නිතර කියවෙන දෙයක් මොකද මේ ප්‍රතිශක්තිය වැඩි වෙන්න හොඳට නිදා ගන්න ඕනේ කියලා. හරි. ඒ නිසා මම සාමාන්‍යයෙන් අර එක කාලෙකදී කියන්නේ පන්ති කරන මැද කාලෙදී නම් මම පැය 4කට වැඩියෙන් සාමාන්‍යයෙන් නිදියලා නැහැ. ඊට පස්සේ මම ඒක හිතලා හදාගත්තා. දැන් මම පැය 6කට කොහොම හරි නිදා ගන්න try කරනවා. පැය 5මාරකින් විතර ඇහැරෙනවා. ඒ වගේ ගැටලුවක් තියෙනවා. හරි කොහොම හරි මම කියන්නේ එකෙන් එක නෙමෙයි. දැන් වෛද්‍යවරයෙක් කිව්වොත් එහෙම නිදියෙන්න ඕනේ අඩුම ගානේ ඉගෙන ගන්න ළමෙක් පැය 6ක් කියලා. ඔය ගැන කියද්දි විශේෂයෙන් මම දන්නේ වෛද්‍යවරු ඒක කියන්නේ නැද්ද නැත්නම් අමතක වෙනවද ඒගොල්ලන් කියලා. ඕක කොහොමත් හැමෝටම හරියන්නේ නැහැ. හේතුව දරුවෝ අපි දන්න අත්දැකීම් අනුව අපේ පන්තිවල දරුවෝම ඉන්නවා පැය 5ක් 6ක් නිදා ගන්නවා හොඳට වැඩ කරනවා. සමහර දරුවෝ ඉන්නවා පැය 4ක් විතර නිදාගෙන හොඳට වැඩ කරනවා.
ඒ අතරේ සමහරු ඉන්නවා පැය 6 නෙමෙයි පැය 7ක් විතර ඉඳිනවා. ඒත් මුකුත් කරගන්න බෑ. නැගිටපු වෙලේ ඉඳලා තවත් නිදිමතයි. එක්ක මොකක් හරි ලෙඩක්. එහෙම නැත්නම් ඔයගලන්ට වෙලා තියෙන දේ ඔයගලන්ටම තේරෙනවානේ. ඔව් අපි අපේ කම්මැලිකම නැති කරගන්න ඕනේ දරුවෝ. ඒකට නම් මම කියලා තියෙනවා හරිම සරල දේවල් තියෙන්නේ ඔයගොල්ලෝ කරන්න ඕනේ. හරි නිතරම සාමාන්‍යයෙන් තමුන් අවබෝධ කරගන්න ඕනේ. මම නම් හිතන් ඉන්න දෙයක් තියෙන ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම හරිම කම්මැලි. මමත් ඇතුළුව. ඒ නිසා මම ඒක නැති කරගන්න පොඩි දේවල් වල ඉඳලා කරලා පුරුදු වෙලා තියෙන්නේ. විශේෂයෙන් මම ඔයගලන්ට කියලා තියෙනවා ගෙදර බිම වැටිලා තියෙන දෙයක්. ඕක වැටුනේ කොහොමද කියලා හොයන්නේ නැතුව හරි එකපාරටම තමුන්ගේ මනසට විධානයක් දෙන්න. මොකද්ද? ඒක අහුලලා තීච්ච දෙනින් තියන්න. එහෙම නැත්නම් ආකම්මැලියෙක්. ඔන්න ඔය පොඩි වැඩේ මම කියනකොට කරලා බලන්න ටික දවසක් මොකද වෙන්නේ කියලා බලන්න. ඕක එතකොට හරියනවා දරුවෝ. ඒ කියන්නේ ගොඩක් දේවල් එහෙම තමයි අපි කරන්න ඕනේ. අපේ කම්මැලිකම අපේ තියෙන උදාසීන බව නැති කරගන්න ඕනේ කොහොම හරි. එහෙම කරලා වැඩ කරන්න. මේ විශේෂයෙන්ම විභාගයට ලියන්න ඉන්න දරුවන්ට තමයි මේ ටික මම මෙහෙම කතා කරේ. මේ දවස්වල නිකන් කාලය ගත කරන්න එපා හරි. අනිත් එක මම නම් අනුමත කරන්නේ ඔයගලන්ට පාස් පේපර්ස් ලියන්න කියලාම තමයි. එයි. ඒකට දරුවෝ නියම මට්ටමේ මාකින් ස්කීම් එකක්. නියම මට්ටමේ ප්‍රශ්න දෙනවා. හරි අපි දෙන ඒවා තියෙනවා ඔයගලන්ට ලියන්න ඕනේම තියෙනවා. අලුත් දේවල් තියෙනවා. හැම ගුරුවරයෙක්ම දෙන ඒවා විවිධ ප්‍රශ්න තියෙනවා. මට මතක් වෙන්නේ නැති ප්‍රශ්න වෙන රසායන විද්‍යා ගුරුවරු දෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ ඔයගොල්ලෝ බය නැතුව ඒ පේපර්ස් උනත් මම දෙන ඒවා උනත් අරන් ලියන්න දරුවෝ. ඒක තමයි හොඳට ඉගෙන ගන්නවා කියන්නේ. එහෙම නැතුව මේ මම ඔයගලන්ට කියන්නේ මම කවුරු හරි රසායන විද්‍යාව උගන්වන ගුරුවරයෙක් උගන්වන එක බොරුවක් කියලා එහෙම තර්කයක් මම ඉතින්වත් කරන්නේ නැහැ දරුවෝ කවදාවත්. ඒකට හේතුව මේ ඇත්ත දන්න මිනිස්සු එහෙම දේවල් කරන්නේ නැහැ දරුවෝ. නිකම් බොරුවට ඔය සමහර විට හිතාගෙන ඉන්න කට්ටිය නම් එහෙම කරන්න ඉඩ දෙන නිසා දරුවන්ගෙන් ඉල්ලන්නේ පාස් පේපර්ස් ලියන එක කරන්න. ඒක තමයි ඔයගලන්ට පහසුම දේ. මාකින් ස්කීම් එකක් තියෙනවා. මාකින් ස්කීම් නැති පේපර්ස් වලට උත්තර ලියලා ඊට පස්සේ ඔයගලන්ට හිතෙන්ච දේ තියෙන දේ දැනගන්න බෑ. ඊළඟට මම කියන්නේ මාකින් ස්කීම් එකෙන් ලකුණු දාන්න පුරුදු වෙන්න. එයි. ඔයගොල්ලෝ නියම මාකින් ස්කීම් එකක් ගත්තොත් ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. මෙතෙන්ට ලකුණු දෙන්නේ 5යි. ඒ 5න් 4ක් දෙන්නේ ඉලක්කමට. එකක් දෙන්නේ ඒකකයට කියලා දාපු තැන් කොච්චර තියෙනවද කියලා බලන්න අපේ මාකින් ස්කීම් වල. ඕක නොදන්න දරුවා ඒකක් ගැන කවදාවත් සැලකිලිමත් නැහැ. ඒකක ගැන කවදාවත් සැලකිලිමත් නැහැ. ඉතින් ඒකක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට දැන් ඔයගොල්ලෝ ඔය ෆිසිකල් කෙමිස්ට්‍රි වගේ පාඩමක විශේෂයෙන්ම ආයනික සමතුලිතතා පාඩම් වලදී ගානක මාකින් ස්කීම් එකක් චෙක් කරොත් ඒකේ තියෙනවා හරි ජලීය කියන වරහන් ඇතුලේ අපි හැමතැනම දදා ලියනවා. ඝන ද්‍රව්‍ය කියලා දාලා ලියනවා. ඒව නැති වෙච්ච ගමන් දරුවෝ සමහර විට ඒ පේලි ගානකට ලකුණු නැතු වෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ මාකින් ස්කීම් දරුවෝ චෙක් කරන්න ඕනේ. තමුම්ම පේපර් එක ලියලා රතු පෑනක් අරගෙන මාකින් ස්කීම් එකේ ලකුණු දාද්දිත් මේක කරන්න හරියට. මේ පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනිම කොටසට ලකුණු 25ක් හම්බෙනවා. 25න් තමුන් දාන්න ඕනේ 25න් මට හම්බෙලා තියෙන්නේ 5යි. අර රතු පෑනකින් දාන්න ඕනේ. දාපු ගමන් දරුවට මතක් වෙන දෙයක් තියෙනවා මුකුත් නැහැ. ඔයගොල්ලන්ගේ කනට ගැහුවා වගේ වැදෙන දෙයක් මොකද්ද? ඔව් අපි වැඩ කරලා නැහැ. ලකුණු කොච්චරක්ද අඩු වෙලා තියෙන ගාන. 25න් 5යි හම්බෙලා තියෙන දරුවෝ කියන්නේ තේරුම 20ක් ඇහැයි කියන එකනේ. ඉතින් අපේ දරුවෝ සමහරව මම පුරුදු කළා සමහරු නම් ඔදාගෙන ඉන්නවා. සමහරු ඔබට නැති වෙච්ච ලකුණු ගාන 20යි කියලාම ලියාගෙන යනවා. හරි හොඳයි දරුවෝ අපිට දැනෙන්න ඕනේ ඒවා තමයි. මුල් කාලේදී ඒවා දැනෙන්න ඕනේ හොඳට. එතකොට විභාගෙ කිට් වෙනකොට ඔක වෙනස් කරගත්තේ හැකි. හරි කොහොමත් මම කියන්නේ මුල් කාලේ පේපර්ස් ලියනකොට අපිට නැතුව ගිය ලකුණු ගාන දාන්න පුරුදු වෙන්න. හරි අපිට නැති වෙච්ච ලකුණු ගාන දාන්න පුරුදු වෙන්න. විභාගෙ කිට් වුණාම අපිට ලැබුණු ලකුණු ගාන දාන්න පුළුවන් පුරුදු වෙන්න. එතකොට දරුවෝ ඔයගලගේ මනස නියමෙටම හැදෙනවා. ඔයගොල්ලෝ කරන ලොකු වැරද්දක් තමයි මුලින්ම පන්ති වලට ආපු කාලේ ඔයගොල්ලෝ හිතන් ඉන්නවා අපි ඔක්කොම දන්නවා
සර් උගන්වන්නේ හරි ලේසි. මීට වැඩිය වේගෙන් උගන්වන්න ඕනේ. අපි වේගෙන් යනවා. එහෙම තමයි හිතන් ඉන්නේ. ඒ දරුවම විභාගේ කිට් වෙලා ආවිලා අපිට කියනවා මෙලෝ දෙයක් දන්නේ නැහැ සර්. දැන් මොකද කරන්න කියලා අහන දරුවෝ ඔය වැරදි ක්‍රමයේ අනුගමනය කරලා තියෙනවා. හරි ක්‍රමයේ තමයි ඕනෙම පන්තියකට ගිය ගමන් හිතාගන්න මම මොකොත් දන්නේ නැහැ සර් තමයි දන්නේ කියලා. ඒ සර්ලා කියන ඒවා හොඳට අහගෙන නිහතමානීව ඉගෙන ගන්න. අපිට උගන්වන්න හදන්නේ ගුරුවරයෙක් කියලා. හරි. ඊට පස්සේ විභාගේ කිට් වුණාම පුළුවන් නම් ගිහලා සර්ට කියන්න. දැන් මම දන්නවා සර් ඔක්කොම. මං හොඳට විභාගෙ ලියන ඔන්න අවශ්‍යම දේ ඕක තමයි. ඕගොල්ලෝක මාරු කරලා කරන්නේ එක ලොකු වැරද්දක් දරුවෝ. විභාග ප්‍රතිඵලයක් ඕනනම් විභාගේ හොඳට කරගන්න ඕන නම් ඔන්න ඔය ටික හරියට අනුගමනය කරන්න. ඉතින් දරුවෝ ඕක විෂයකට නෙමේ ඕනේ විෂයන් තුනටම. ඒ හින්දා විෂයන් තුනටම එහෙම කරලා අඩුපාඩු හදන්න. ඒ අතරෙම මම කියනවා හරි මිනිස්සුන්ගේ ස්වභාවය තමයි දරුවෝ විවිධත්වය හොයන එක. ඒ නිසාම පැහැදිලිව මතක තියාගන්න පාඩම් කරන දේවල් වැඩ කරන දේවල් මතක හිටින්න ඔයගලන්ට ඕනේ දරුවෝ ඔය විශේෂයෙන් ඔයගොල්ලෝ පාඩම් කරන එක වැඩ කරන එක මනසට ව්‍යායාමයක් නේ. ඔයගලන්ට ශාරීරික ව්‍යායාමයක් ඕනේ දරුවෝ මොකක් හරි. හරි. අඩු ගානේ තමුන්ගේ වත්තේ වේගෙන් ඇවිදලා හරි නැත්තම් සමුන්ට සාමාන්‍යයෙන් ඒ ඇවිදින මේ දවස්වල එළියට යන්න බැරි ගැටලු තියෙන පුළුවන් දරුවන්ට. එහෙම නැත්තම් එළියට ගිහලා යම් කිසි වෙලාවක් ව්‍යායාම කරලා එනවා වුණත් නම් හරි හොඳයි. ඔය ඇවිදින මන්තිරු වගේ තියෙන ප්‍රදේශයක නම් ඒ වගේ එක ගිහලා ඇවිදලා ආවත් හොඳයි. හේතුව දරුවෝ මේ ඔක්කොම අපිට මතක හිටින්නේ ඒවැ විවිධත්වයත් එක්ක. ඒ නිසා උදේ ඉඳලා රෑ තිස්සේ වෙනකම් පාඩම් කරන්න එපා කාමරයකට වැදිලා. හරි. එළියට ඇවිල්ලා බලන්න. ඒකට තමයි ඔයගලන්ට අනිත් දේවල් ටික මම නිතරම පන්තියේදී කියන්නේ. තව අපි කරන්න ඕන දේවල් තියෙනවා. අමාරුවෙන් හරි කීය හරි ඉතුරු කර බැංකු පොතක සල්ලි දාන්න ඕනේ. දාලා මොකද කරන්න ඕනේ? ඒක අරන් බලන්න ඕනේ. හරි ඊළඟ මාසවල දාන්න ඒකට දරුවෝ තව හිතෙන ඔයගලන්ට නැහැ මේක කරන්න ඕනේ තව. ඒ වගේම තමයි ගහක් කොලක් හිටවන්න ඕනේ වත්තේ. හරි මොනවා හරි ගෙඩියක් කඩා ගන්න හරි නැත්තම් එළවලුවක් වගේ එකක් වුණත් කමන්නේ නැහැ. එතකොට දරුවෝ ඒවා හැදෙනවා දකින්නකොට බුදුම සතුටක් එනවා. දරුවෙක්ට පාඩම් කර ඉන්නකොට කම්මැලි තුනහම හරිනම් වෙන්න ඕන ඕක. එළියට බහලා බලන්න ඕනේ තමුන් මේ තමුන්ගේ වත්තේ මොනවද තියෙන්නේ. අපිට මතක් වෙනවා දරුවෝ අපේ කාලේ නම් සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට තමුන්ගේ වත්තේ ඇවිද්දත් සෑහෙන වෙලාවකුත් ගිහිල්ලා සෑහෙන මහන්සියකුත් වෙන්න වෙනවා. එයි ලොකු ඉඩම් තිබ්බ දරුවෝ මිනිස්සුන්ට. දැන් එහෙම නෑනේ. නිසා ඔයගොල්ලෝ ඒකට ගැලපෙන විදිහට ව්‍යායාමයක් හදාගන්න ඕනේ. ඒක තමුන් පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. හරි වත්තේ පිටියේ දැන් අපිට හොරෙන් ඒ කාලේ අපිට නම් හොඳට මතකයි. අපිට හොරෙන් අපේ වත්තේ ගහක ගෙඩියක් හැදෙන්න බෑ දරුවෝ. හරි ඉදිච්ච එක් මොනවා හරි එකට හොරෙන් ඉදෙන්න බෑ. ඒක අනිවාර්යෙන්ම මේ අපි දැනුවත්ව වෙන්න ඕනේ. එහෙම තමයි අපේ කාලේ නම් ඕක උනේ. දැන් ඕගලන්ගේ කාලේ ඕගලන්ගේ සමහරු ඕගලන්ගේ වත්තේ තියෙන පළතුරු ಜಾති මොනවද කියලා ඇහුවොත් දන්නේ නැති දරුවෝ ඉන්නවා. ඊට අමතරව ඒවා හැදෙනවද? ගහේ ගෙඩි හැදෙනවද? ඒ ගෙඩි ඉදෙනවද? එහෙම නැත්නම් සත්තු කනවද? ඔය මොනවද ඕගොල්ලෝ දන්නේ? ඕගලන්ගේ අම්මලා තාත්තලාගෙන් අහලා බලන්නකෝ. ඒගොල්ලෝ ඔක්කොම දන්නවා. තාමත් ඕගලන්ගේ අම්මලා එහෙම ඉන්නවා. ගිහිල්ලා බලපුවාම ආයි මුකුත් නැහැ. ඔය සාමාන්‍යයෙන් කෙලින්ම කියනවා යන්න ඔන්න ඔතන ගස් තියෙනවා මේ ගස් තියෙනවා මේ ගෙඩි හැදෙනවා මේ කාලෙට ඉදෙනවා. ගිහිල්ලා බලන්නකෝ නිකන් හරියටම හරි. හැබැයි දරුවෝ ඔයගොල්ලන් නොපුරුදු නම් ඔහොම එළියට බහිනකොට පරිස්සමෙන් එළියට බහින්න පුරුදු වෙන්න. වත්තේ උරාවත් ඇවිදලා පුරුදු නැති දරුවෙක් සමහර විට වත්ත පුරා ඇවිදලා මොනවා හරි තුවාලයක් අරගෙන එන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් සමහර විට වත්ත පුරා ඇවිදින්න ගිහිල්ලා සර්පෙක් හරි කෑවොත් එහෙම තව ප්‍රශ්නයක් වෙනවා. හරි ඔක්කොම පිළිවෙලකට තේරුමක් ඇතුව ක්‍රමානුකූලව සිදු කළ යුතු දේවල්. ඒක ඔයගොල්ලෝ පැහැදිලිව දැනගෙන ඉන්න ඕන එකක්. ඒ නිසා මේ අද විශේෂයෙන්ම පන්තියේ ඉගෙනීමක් කරන්නේ නැතුව
මෙහෙම කතා කරන්න පටන් ගත්ත ඔයගලන්ට මේ ටික කියන්න ඕනේ. ඊළඟට ඔන්න තව ඔයගලන්ට වැදගත්ම දෙයක් තියෙනවා. දැන් මේ දවස්වල අපි ඉගෙන ගන්න දරුවෝ ඔන්ලයින් නේ. ඔන්ලයින් ඉගෙන ගන්නකොට සමහර විට මෙන්න මෙහෙම ප්‍රශ්න මතුවෙනවා. ඔයගලන්ගේ සමහර දරුවෝ ඔයගලන්ට අරන් දීලා තියෙන සෙල්ෆෝන් එකකින් හරි එහෙම නැත්නම් ලැප්ටොප් එකකින් හරි මේව බලනකොට ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ ලෝකේ එදා ඉඳලම දැනගෙන තියෙන එකක් දන්නේ නැති එකක් නෙමෙයි. ඔය ඕවා දිහා දරුවෝ බලන් ඉන්න පුළුවන් වෙලාව. බලන් ඉන්න හොඳ වෙලාව. ඔයගලන්ගේ ડોක්ටර්ස්ලාගෙන් අහලා බැලුවොත් එක දිගට පැයක් විතර තමයි ඒගොල්ලෝ නිර්දේශ කරන්නේ හොඳයි කියලා. හරි. ඒ නිසා තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඔයගලන්ගේ පන්තිවල පඟඩම්. ඒකෙදි මම අර ගුරුරුන්ගෙනුත් ඉල්ලන්න ඕන දෙයක් තියෙනවා. ගුරුරු පාඩම් සකස් කරලා දාද්දි එහෙම දැම්මොත් හොඳයි. හුඟක් වෙලාවට පාඩමක් එක කොටසක කියන්නේ දැන් කෙමිස්ට්‍රි උගන්වන මම එක පාඩමක කොටස් ටික පැය දෙකක් විතර දාලා ඊළඟ පාඩමේ කොටස් ටික තව පැය දෙකක් විතර දැම්මොත් දරුවන්ට එච්චරම ගැටලුවක් නැහැ. එක කොටසක් පැය දෙකකින් බලලා ඔන්නන් නවත්තලා يعني අපි නම් වීඩියෝස් දාන්නේ ඒ නිසා බලන්න මං ඊටු පැය දෙකයි. එතකොට දරුවට නිකම්ම විවේකකුත් හම්බ වෙනවා. අර සෞඛ්‍යමය වශයෙන් මතුවෙන ගැටලු සමහර දේවල් වලටත් විසඳුමක් හම්බ වෙනවා. මොකද ඔය දිහා බලන් ඉන්න බෑ. ඇතැම් දරුවන්ට සෙල්ෆෝන් ස්ක්‍රීන් එක හරි එහෙම නැත්නම් ලැප්ටොප් ස්ක්‍රීන් එක හරි බලන් හිටපු ගමන් ඇස් අරක් වෙනවා. එසේ සිද්ධ වෙනවා අක්ෂි වෛද්‍යවරයෙක් ගාවට ගිය ගමන් කියනවා ඒගොල්ලෝ ඕක හරියන්නේ නැහැ කණ්ණාඩියක් දාන්න. සමහර අයට කියනවා බලන්න මේපා කියලා. ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ඔන්ලයින් පාඩම් නැත්නම් මේ වීඩියෝ මගෙන් පාඩම් ඉගෙන ගන්න අවස්ථාවවලදී පුළුවන් තරම් උත්සාහ කරන්න ඒවා දිගට මේක දිගට නෙමෙයි දරුවෝ පිළිවෙලකට විවේකයකුත් ඇතුව බලන්න. හරි. ඊළඟට ඒකේ තව කියන්න දෙයක් තියෙනවා ඔයගලන්ට. දැන් YouTube එකට එහෙම අපේ ගුරුවරු සමහර වෙලාවට නොමිලේ දාපු ඒවත් තියෙනවනේ ඕන තරම්. ඔන්න ඔතෙන්දී ඔයගලන්ට නෙමෙයි කාටවත් සාමාන්‍යයෙන් මම නම් අහන්නේ ඒ ගුරුවරුන්ගෙන් වුණත් ඔයගලන්ගේ අම්මලා තාත්තලාගෙන් වුණත් සෙල්ෆෝන් එක ඇබ්බැහි වෙන සුළුද නැද්ද? එතකොට උත්තරේ හම්බෙන්නේ මොකද්ද කියලා දන්නවනේ. අනිවාර්යෙන් ඇබ්බැහි වෙන සුළුයි. හරි. ඒ කියන්නේ දරුවෝ බලන් හිටියොත් දිගටම බලන් ඉඳින ඇයි එක එක වල්පල් රෝමෙවත් ඔය තියෙනවනේ. ඒ නිසා ඔයගලන්ගෙන් ඉල්ලන්නේ දැන් මගේ පන්තියට එන දරුවෙක් මගේ පන්තියටම එන්න ඕනි කියලා නීතියක් නැහැ කොහෙවත්. මම නම් කවදාවත් එහෙම කියන්නේ නැහැ. ඒ නිසා ළමයින්ට කියන්නේ වෙනේම බැලුවට කමක් නැහැ දරුවෝ වෙනසල්ලා දාපුවා. ඒක තේරුමක් නැති විදියට කරන්න එපා දරුවෝ. කාගෙන් හරි එකක් පිළිබෙලකට ඉගෙන ගන්න. හරි ඔක්කොම ඒව බලලා අවුල් කරගන්න එපා. ඒක තමයි අනිත් වැදගත්ම දේ. ඊළඟට ඔයගලන්ට මතක් කරනවා මේ 2021 දරුවන්ට මේ වෙනකොට දරුවෝ ඔයගලන්ගේ තියරි පන්තියත් රිවිෂන් පන්තියත් ඊට අමතරව ටියුට් ක්ලාස් එකත් හරි ඊළඟට 2022 දරුවන්ගේ තියරි පන්තියත් ඔක්කොම එව්වා අපි අපේ වෙබ්සයිට් එක හරහා කරගෙන යනවා. ඒ කියන්නේ www.indeepa.lk කියන වෙබ්සයිට් එකට ගියොත් ඔයගලන්ට පුළුවන් ඔක බලා ගන්න. හරි ඒකේ සාමාන්‍යයෙන් ටියුට් ක්ලාස් එක 2021 දරුවන්ගේ මේ දවස්වල අපි කරන්නේ නොමිලේ. ඒකත් දැනන් ඉන්න ඕනේ ඔයගොල්ලෝ. ඊළඟට අනිත් ඒවාත් සමහර ඒවට පීස් පවා අඩු කරලා අරගෙන තමයි කරන්නේ. ඉතින් සාදා දැනගන්න ඕනේ මේවා අනිවාර්යෙන් කරගෙන යන්න මාස ගාණක් ගත වුණාන් පස්සේ ආයි මෙහෙට එන්න වුණොත් ඇවිල්ලා අර පරණේම ඔක්කොම බලන්න ඕනේ සර් මට කිව්වට හරියන්නේ නැහැ දරුවෝ. ඒක ප්‍රායෝගිකව හරි අමාරු කාර්යයක්. හේතුව ළමයි 10 දෙනෙක් ආවොත් ඒ 10 දෙනාට බලන්න ඕනේ 10ක් දේවල්. එකම දේ නෙමෙයි බලන්න ඕනේ. එතකොට කොහොමද දරුවෝ එකක් කරන්නේ? තමුන් ඒක තේරුම් ගන්න ඕනේ. නිසා මේ දවස්වල කොහොම හරි එකක් කරගන්න. හරි. ඒක තමුන් දැනගෙන තියෙන්න ඕනේ. එතෙන්දී ගම්පහ නම් මගේ ආයතනයේ ඉන්දීප ආයතනයේ දරුවෝ ඒක දැනගෙන තියෙන්න ඕනේ. අනිත් එක විස්තර මොනවා හරි දැනගන්න ඕනේ වුණොත් ඔයගලන්ට ඒ වෙබ්සයිට් එකට අදාළව දීලා තියෙන නම්බර්ස් තියෙන නම්බර්ස් කතා කරලා ඒගොල්ලන්ගෙන් උදව් ගන්න. ඒවට ඔයගොල්ලෝ
කොච්චර දැනගෙන හිටියත් මාව පෞද්ගලිකව දන්න කෙනෙක් වුණත් මගේ ෆෝන් එකට කතා කරලා විස්තර ගන්න බෑ දරුවෝ. මොකද මං ඒ ක්‍රියාවලියට සම්බන්ධ නෑ. මම පන්තියේ උගන්වන්නේ ඔයගලන්ගේ ඩියුට් හදන එක වගේ දේවල් තමයි නිතරම කරන්නේ. මං සාමාන්‍යයෙන් ඔයගලන්ගේ කවුරු හරි පීස් ගෙවපුවාම මේක ඇතුළත් වෙලාද නැද්ද? ඔයගලන්ට වීඩියෝ බලන්නේ කොහොමද? එතකොට මට කියන්න තේරෙන්නේ. ඉතින් මට කතා කරලා ඒක අහලා වැඩක් නෑ. දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. නිසා ඒ අපේ කාර්ය මණ්ඩලයේ නම්බර්ස් දීලා තියෙනවා ඒව කරන අයගේ. ඒ කෙනෙකුට කතා කරලා ඒක දැනගන්න. ඊළඟට විශේෂයෙන් ඔයගලන්ට මතක් කරන්න ඕනේ ඔය ඔන්ලයින් කරන එකේ ළමයින්ට පුළුවන් ඕනේ විදිහකට බලන්න. හැබැයි විශේෂයෙන් මතක තියාගන්න පේපර්ස් දීලා තියෙන අවස්ථාවල හැම වෙලේම MCQ පේපර් එක නම් මම දීලා තියෙන්නම හුඟක් අවස්ථාවලදී දරුවට පේපර් එක බලන අතරෙම කරගෙන යන්න. ඒ ඔයගොල්ලෝ සමහරව නොකරන නිසා. රචනාභියෝගත ප්‍රශ්න එනවා නම් දීලා තියෙන්නේ වෙනම කාලයක් අරගෙන ලියන්න විදියට දීලා තියෙන්නේ. හරි. ඒවා සාකච්ඡා කරපුවත් මේ වෙනකොට අපි දාලා තියෙනවා. හරි. ඒවා බලන්න. දැන් සමහර දරුවෝ මේ YouTube එකට ඇවිල්ලා මං කලින් අර දාපු සමහර වීඩියෝස් බලලා මගෙන් ඉල්ලීම් කරනවා ඔක්කොම පාඩම් මේකට දැම්මනම් හොඳයි නේද සර් කියලා. නෑ දරුවෝ ඒක මොන හොඳක්වත් නෑ. ඒකට හේතුව කියනවා නම් ඔගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ. හරි. ඔයගලන්ට මම නිකන් ඉගැන්නුවොත් වෙන ගුරුවරයෙක් වුණත් නිකන් ඉගැන්නුවොත් ඔයගොල්ලෝ බලන්නේ නැහැ. මම දන්නවා ඒක හැටි. ඒ හින්දා පැහැදිලිව මතක තියාගන්න මම නම් ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ දරුවෝ. ඒ හින්දා මේ YouTube එකෙන් ඉගෙන ගන්න ඕන නම් කාට හරි දාලා තියෙන සර්ලගෙන් ඉගෙන ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මම එහෙම දාන්නේ නැහැ දරුවෝ. මොකද ඒවට ගොඩාක් හේතු තියෙනවා. මම ඒව ගැනත් වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම හරි මේ දරුවන්ට ඕනේ ටික තමයි කිව්වේ. මෙතන ඉඳලා පුළුවන් නම් ඔයගලන්ගේ විශේෂයෙන් අම්මලා තාත්තලාට හරි මේ කියන දේවල් ටික එතනින් එහාට කියන දේවල් ටික ඔයගලන්ට පුළුවන් නම් කතා කරලා කියලා හරි අම්මලා තාත්තලාට කියන්න මෙන්න මේ ටික අහගන්න සර් කියන එකක් කියලා. පන්තියේන දරුවන්ගේ අම්මලා තාත්තලා හිටපු ගමන් මට කතා කරනවා. කතා කරලා විවිධ දේවල් අහනවා. ඒ ඔක්කොටම උත්තරයක් හැටියට තමයි මම මෙහෙම කතා කරන්න බලාපොරොත්තු වුණේ. හරි.